දරුවනේ අපි දැන් බැරෝමීටරය ගැන කතා කරන්න යන්නේ. දැන් අපි කිව්වා සාමාන්‍යයෙන් යම් ලක්ෂයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේකේ ද්‍රව තියෙනවා නම් මම ගත්තොත් එහෙම මෙන්න මේ ලක්ෂයේ ඉඳලා පහළ ලක්ෂය A කියලා කිව්වොත් මෙන්න මේ උස H කියලා කිව්වොත් මෙයාගේ ඝනත්වය ρ කියලා කිව්වොත් මේකේ ද්‍රව ස්ථිති පීඩනය වෙන්නේ. ඒ කියන්නේ A ලක්ෂය මත ද්‍රව ස්ථිති පීඩනය A ලක්ෂය මත ද්‍රව ස්ථිති පීඩනය PA සමානයි H ρ G. හරි. H කියන්නේ මෙන්න මේ ද්‍රව මතු පිට ඉඳලා මෙතනට තියෙන උස, ρ කියන්නේ මේ ද්‍රවයේ ඝනත්වය, G කියන්නේ ගුරුත්වජ ත්වරණය. එතකොට මට A මත මුළු පීඩනය ගත්තොත් A මත මුළු පීඩනය ගත්තොත් එහෙම මෙන්න මේට ඉහළින් තියෙන පීඩනය P බිඳුව කියලා ගන්නවා. මේට ඉහළින් තියෙන පීඩනය P බිඳුව කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් PA සමානයි P බිඳුව ධන H ρ G. P බිඳුව කිව්වේ මේ ද්‍රවයට උඩින් තියෙන වායුගෝලය මගින් ඇති කරන පීඩනය. එතකොට මේ වායුගෝලයේ පීඩනය මනින්න අපිට වායු පීඩන මානය නැත්නම් රසදිය වායු පීඩන මානය එහෙම නැත්නම් අපිට බැරෝමීටර එක පාවිච්චි කිරීමේ ඉඩකඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි මේ ද්‍රවය රසදිය ද්‍රවය අරගෙන අපිට මෙන්න මේක තියලා බැලුවොත් එහෙම මෙන්න මේ ද්‍රවය මෙන්න මෙහෙම කරොත් එහෙම ඔන්න මම ලොකු භාජනයක් ගන්නවා. අරගෙන මේකට මම මේක භාජන වෙන වර්ණයකින් ගන්නම්. මේ වගේ භාජනයක් තියෙනවා. මේකම රසදිය වලින් පුරවනවා. චුට්ටක් අඩක් පුරවමු අපි ඈ. ගන්නකො. රසදිය සාමාන්‍ය පිරෙන්නේ මෙන්න මේ විදිහට. ඔබ කැම්පස් ගියාට පස්සේ ඉගෙන ගනි. මේක රසදිය පිරලා තියෙනවා. මම මේකට ඔබනවා මෙන්න මේ වගේ රයිට්. මම මේ වගේ බටයකට රසදිය පුරවලා මේක මේ වගේ බටයකට අපි රසදිය පුරවලා එක්තරා මට්ටමකට මෙහෙම මේක ගෙනල්ලා මම මෙහෙම ඔබනවා. ඔබද්දි මට
තේරුම් ගත යුතු දේවල් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි පුතේ දැන් මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන වැදිලා තියෙන්නේ P බිඳුව y ගෝලීය පීඩනය. එහෙනම් මම මේක ලියනවා මෙන්න මේ ලක්ෂය x කියලා. එතකොට මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ y. එතකොට x හා y දෙන්නගේ පීඩන මොකද වෙන්න ඕනේ? මේ x හා y දෙන්නගේ පීඩන x හා y හි පීඩන සමානද වෙන්න ඕන අසමානද? පුතේ මේ x හා y ලක්ෂ දෙක එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂය. මෙන්න මේ x ලක්ෂයයි y ලක්ෂයයි ගත්තොත් එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂය. එhmenan x හා y හි පීඩන සමානයි. x හා y හි පීඩන සමාන වෙනවා. මෙන්න මේ ලක්ෂ දෙකේ පීඩන දෙක සමාන වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ උස ගත්තොත් එහෙම මේ උස අපි ගත්තොත් එහෙම h මේ ද්‍රවයේ ඝනත්වය ρ නම් මට ලියන්න පුළුවන් py සමානයි කොච්චරද h ρg කියලා. h ρg කියලා. හරි. මොකද මෙතනට වායු ගෝලයේ පීඩනය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතර මේ py සමානයි h ρg. එතකොට px උත් එහෙනම් py ට සමාන නිසා මේ දෙන්නම සමාන වෙනවා h ρg ට. දැන් මම රසදිය මේ විදිහට තිබ්බොත් එහෙම මට මෙන්න මේ උස මිලිමීටර 769ක් එනවා. මම මේ රසදිය තිබ්බොත් එහෙම මෙන්න මේ h ගියාගේ ඔබට පේනවා රසදිය 769 මිලිමීටර. 769යි මිලිමීටර උසක් තියෙනවලු. එතකොට අපි දන්නවා රසදියේ මේක රසදිය නම් රසදියේ උස තියෙනවලු රැඳෙනවලු 769 මිලිමීටර. රසදියේ ඝනත්වය ගත්තොත් අපි රසදියේ ඝනත්වය දන්නවා 13600යි kgm ඍණ 3 කියලා. ගුරුත්වජ ත්වරණය ආසන්න වශයෙන් 10යි ms ඍණ 2 කියලා ගත්තොත් එහෙම මට මෙන්න මේ y ගේ පීඩනය ලියන්න පුළුවන් py සමානයි h 769 මිලිමීටර සෙන්ටිමීටර ගන්න 10න් බෙදලා සෙන්ටිමීටර ගන්න මේක 1000න් බෙදලා මේක දැන් ඔන්න 769 මිලිමීටර මීටර කරා h ρ කියන්නේ 13600යි g ගියා කිය 10යි. එතකොට අපිට ඕන ආසන්න විදිහට මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන් මේ බිඳුවට මේ බිඳුව අපිට එනවා py සමානයි ආසන්න විදිහට 769 136 වැඩි කරමු. අපිට එනවා 104යි 584.
පැස්කල් කියලා මේක මට ආසන්න වශයෙන් ලියන්න පුළුවන් 1.5 වැඩි කිරීම 10 1 2 3 4 5 10 5 වෙනි බලය පැස්කල් කියලා py. එහෙමනම් මෙතනදී මෙන්න මේ py සහ px සමානයි. ඒ වගේම px ගගේ p බිඳුවයි. එහෙමනම් මට ලියන්න පුළුවන් py සමානයි px සමානයි p බිඳුව සමානයි 1.05 වැඩි කිරීම 10 5යි පැස්කල්. මෙහෙම ලිවීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද මම කරපු වැඩේ? right. දැන් කරපු වැඩේ ආය පාරක් පැහැදිලි කරන්නම්. මම මෙහෙම රසදිය භාජනයක් අරගෙන මම මේකට මිනුම් සරාවක් හරි මොකක් හරි දාලා මිනුම් සරාවක් කියලා හිතමුකෝ. මම මේකේ රසදිය පුරවලා මේ අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්තේ හරවද්දි මොකද වෙන්නේ? මෙන්න මෙහා මෙතන ඉඳලා උඩට මිලිමීටර් 769ක් හදා ගන්නවා. දැන් මේකේ මම පුරවලා තියෙන මොනවද පුතේ? රසදිය නේ. රසදිය පුරවලා තියෙනවා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙහාගේ මෙන්න මේ උස h නම් එතකොට මට ලියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ x ලක්ෂයේ පීඩනයේ p බිඳුවයි x ලක්ෂයේ y ලක්ෂයේ පීඩන සමානයි. ඇයි? x වලයි y වලයි පීඩන සමාන වෙන්නේ. එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකක් නිසා x සහ y දෙන්නගේ මොනවද වෙන්නේ? පීඩනයන් සමාන වෙනවා. මෙන්න මේ x සහ y දෙන්නගේ පීඩනයන් සමාන වෙනවා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මීට එහා තියෙන පීඩනයේ p බිඳුවයි මෙන්න මේ උස අපි ගත්තොත් h කියලා මට ලියන්න පුළුවන් මේ y ලක්ෂයේ පීඩනය මෙතනින් උඩ පුතේ වායුගෝල නිරාවරණය වෙලා නැහැ. මොකද මේක මිනුම් සරාවක් ඇතුලේ තියෙන්නේ. දැන් මිනුම් සරාවක් ඇතුලේ තියෙදි මේකේ උඩ වහලේ උඩ පියන වැහිලානේ තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන වැහිලානේ තියෙන පුතාලා. ඒක නිසා මෙතන වායුගෝල නිරාවරණය වෙලා නැහැ. හරි. එතකොට මොකද වෙන්නේ? මට ලියන්න පුළුවන් py මේ py ගගේ h rho g එතකොට මෙන්න මේ px py සහ p බිඳුව මේ තුන් දෙනාම සමානයි. එකම ගයන් එන්නේ p බිඳුව px py තුන් දෙනාම එකම ගයන් එන්නේ h rho g. මම ගත්තොත් එහෙම h 769 1000න් rho 13600 වැඩි කිරීම 10යි. අපි මේ ටික කපලා ගන්නවා 769 වැඩි කිරීම 136යි එනවා. පැහැදිලිද? right. ආසන්න විදිහට 1.05 වැඩි කිරීම 10 5යි පැස්කල් තමයි එන්නේ වායුගෝලීය පීඩනය. හරි. මේක වැටෙව්වට පස්සේ. දැන් මේ වගේ අගයන් පොඩ වෙනස් වෙනවා. අතර දැන් අපි G ගගේ 10යි කියලා ගත්තාම මේ අගේ අතරම 9.8ක් වගේ තමයි ඇත්තම අගේ වෙන්නේ. හරි. දැන් මේක 13600යි කියවට ඇත්තටම මේක සංසුද්ධ රසදිය නොවෙන්න පුළුවන්. එතකොට මේ අගයත් මද වශයෙන් වෙනස් වීමේ ඉඩකඩ තියෙනවා. හරි. right. එතකොට මම ගත්තොත් එහෙම මේ වායුගෝලයේ පීඩනය p බිඳුවයි කියලා ගත්තොත් එහෙම මේ නිදහස් ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා අපිට h ගැඹුරකින් තියෙන ලක්ෂයක් ගත්තොත් මේකේ පීඩනය අපිට p බිඳුව තන h rho g කියන්න බෑ. හේතුව මේ අපිට මේ ලක්ෂය තියෙන ස්ථානය අනුව මේක වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම තාක්ෂණ කටයුතු වලදී ප්‍රෙෂර් ගේජ් එක කියන කෙනා තමයි පීඩනය මනින්න පාවිච්චි කරන්නේ. අපි එතකොට පුතේ විශේෂයෙන්ම මේ අපිට පීඩන ආමානයේ පාවිච්චි වෙන අවස්ථාවන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔන්න මෙහෙම සමහර වෙලාවට තියෙන ස්ටීම් කියලා. මේකේ තියෙනවා ජලය අපි මේක රත් කරලා මෙන්න මෙහි හරියේ හදා ගන්න හුමාලය.
එතකොට මේක මනින්ද පාවිච්චි වෙනවා මේ වගේ ප්‍රෙෂර් ගේජ් එක කියලා කියනවා. පීඩන මානය. ඒ වගේම තමයි මේ අපි ගත්තොත් එහෙම වාහනවල දැන් ඔය බස් වල තියෙනවනේ පුතේ. ඔය බස් වල එහෙම එකපාර ඔය හුලං යන සද්දයක් එනවා. ගහලා තියෙනව නේද? රයිට් අපි කියනකොට වැකුම් මරිනවා කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ඔය ගොඩක් වෙලාවට සමහරක් ඉන්දියානු නිෂ්පාදන වාහනවල තිරිංග පද්ධතිය එහෙම නැත්නම් බ්‍රේක් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ වැකුම් එකක් මගින්. ඒ කියන්නේ රික්තකයක් මගින්. එතකොට මේ වැකුම් එක හදලා දෙන ප්‍රෙෂර් ටැංක් එකේ පීඩන ටැංකිය එහෙම නැත්නම් තිරිංග පීඩන ටැංකියේ පීඩනය මනින්නත් මේ වගේම ප්‍රෙෂර් ගේජ් එකක් පාවිච්චි වෙනවා. ඒක බස් එකක ගොඩක් බස් වල සහ විශාල ලොරි වල තමයි ගොඩක් වෙලාවට මේක ප්‍රෙෂර් ගේජ් එක දක්නට ලැබෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙනම් පුතේ අපි විශේෂයෙන්ම මේ වායු රෝධ වලට වාහන වලට අපි විශේෂයෙන්ම මේ කම්ප්‍රෙෂර් එකකින් වායු සම්පීඩකය කියලා කියනවා. කම්ප්‍රෙෂර් එකකින් හුලං ගහද්දි කම්ප්‍රෙෂර් එකේ තියෙනවා අයි කරලා කම්ප්‍රෙෂර් එක ඔබ දැකලා ඇති. නේද? මේ සිලින්ඩර් එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඔය වගේ කෙනෙක් ඉන්නවා. මේක උඩ පොඩි එන්ජින් එකක් තියෙනවා. මේකේ රෝද හයි කරලා තියෙන රොකට් එකක් වගේ. මෙන්න මේකෙන් බටයක් ඇවිල්ලා තියෙනවා. මේ බටේ පාවිච්චි වෙන සමහර ලාවට හුලං ගහන්න තින්ත ගන්න වගේ පාවිච්චි වෙනවා. මෙන්න මේකෙත් හයි කරලා තියෙනවා මේ එක තැනක. ඔය නිකල් කලර් එක පොඩි මීටරයක් හයි කරලා තියෙනවා. මෙයාගෙත් පොඩි මීටර එකක් හයි කරලා තියෙනවා. මේ මීටර එකක් හයි කරලා තියෙනවා. හරි අපි කියන මේ සම්පීඩකයෙන් තෙල් ගහද්දී. ඒ වගේම විශේෂයෙන්ම මේ රුධිර පීඩනය. රුධිර පීඩනය මනිද්දි ඔබ දැකලා තියෙනවා නේද? අත වටේ බෙල්ට් එකක් දාලා පොඩි මේකකින් පීඩන උපකරණයකින් රසදිය මීටර එක උඩට ගිහිල්ලා ආය එකපාර එනවා. ඒ රසදිය පීඩනය එක මන්න කේසයක් තියෙන රුධිර පීඩනය මනිනවා. හරි. එතකොට අපි නිරපේක්ෂ පීඩනය කියලා කියන්නේ දැන් මේ හැම වෙලාවෙදිම මනින්නේ මේ ආමාන පීඩනය. හරි. එතකොට වායුගෝලීය පීඩනයත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ නිරපේක්ෂ පීඩනය කියන එක ලැබෙන්නේ ආමාන පීඩනයට මේකට මේ ලැබෙන පීඩනයට වායුගෝලීය පීඩනය එකතු කරොත් එහෙම. නිරපේක්ෂ පීඩනය සමානයි වායුගෝලීය ආමාන පීඩනය. ආමාන පීඩනය නිරපේක්ෂ පීඩනය කියලා කියන්නේ. හරි. එතකොට මේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම යූ නල කියන කෙනා. අපි මේ යූ නල කියන කෙනා විශේෂිත ගණන් වර්ගයක් මේ SFT විෂය නිර්දේශයේ ඔබට තියෙනවා. යූ නලයක අපි ගත්තොත් එහෙම මෙන්න මේ යූ නලයක් කියද්දි මෙන්න මේ වගේ බට දෙකක් තියෙනවා. මේ බට දෙක සම්බන්ධ වෙලා තියෙනවා
මෙන්න මේ වගේ නලයක් තමයි යූ නලයක් කියලා කියන්නේ. මම මේ බාහුව ටික පොඩ්ඩක් ලොකු කරන්නම්. මගේ ගැටලුවේ පහසුව දක්වා. මම මේකෙම මේ පැත්තකින් චුට්ටක් බාහුව දෙක ලොකු කරගන්න වෙයි. ඉස්සල්ලා මෙහෙමම අඳලා පැත්තකින් තියලා තියන්නම්. right. දැන් මේකේ කියනවා යූ නලයේ වම් බාහුවට සෙන්ටිමීටර් 40ක් දිග තෙල් කඳක් ඇතුළත් කර ඇත. right. එතකොට තෙල්වල ඝනත්වය මෙච්චරයි, ජලයේ ඝනත්වය මෙච්චරයි නම් අතුරු මූත්‍රයේ සිට කොපමණ උසකට දකුණු බාහුවේ ජලය පවතීද? එතකොට දැන් මේකේ ආරම්භයේ තිබිලා තියෙන්නේ මොනවද? මේකේ ආරම්භයේ තිබිලා තියෙන්නේ පුතේ ජලය. නේ? අපි හිතමු ආරම්භයේදී මෙච්චරක් ජලය තිබ්බා කියලා. මෙන්න මෙච්චරක් ජලය තිබ්බා කියලා අපි හිතමු. කියලා හිතමු. හරි. එතකොට එහෙනම් මේකේ ජලය පිරලා තියෙනවා. මෙහෙම තියෙනවා. මේකට යූ නලයට right. ජලයේ ඝනත්වය 1000යි. මෙන්න මෙයාගේ ඝනත්වය දීලා තියෙනවා. දාහයි kgm ඍණ 3. මේකට තෙල් දානවා 40 සෙන්ටිමීටර. එහෙනම් මේකට ඔන්න භාජනයකින් තෙල්වත් කරනවා 40 සෙන්ටිමීටර වෙන්න.
දැන් මේකට තෙල් වැක්කිරෙනවා. මේකට මෙන්න මෙහෙම තෙල් වැක්කිරෙනවා. දැන් තෙල් වැක්කිරෙද්දී මොකද වෙන්න ඕනේ? මෙහෙම තෙල් වැක්කිරෙනවා නම් මං හිතනවා මෙයා මෙතනින් x ප්‍රමාණයක් පාත් වෙයි කියලා. මෙයා මෙතනින් x ප්‍රමාණයක් පාත් වෙයි කියලා. එතකොට මෙයා මෙතනින් x ප්‍රමාණයක් පාත් වෙනවා නම් මේ පැත්තෙන් මෙයා ඉස්සෙන්න ඕනේ x ප්‍රමාණයක්. මෙන්න මේක x ප්‍රමාණයකින් පාත් වෙනවා කියන්නේ මේක x ප්‍රමාණයකින් ඉස්සෙන්න ඕනේ. මං හරි නේද? මේක සෙන්ටිමීටර් 5ක් පාත් වුණොත් මේ පාත් වෙන ප්‍රමාණය මේ පැත්තේ ඉස්සෙන්න ඕනේ. මේ පැත්තේ සෙන්ටිමීටර් 10ක් නම් මේ පැත්තෙන් 10ක්. එහෙනම් මේ පැත්තේ x ප්‍රමාණයක් පාත් වුණා නම් මේක x ප්‍රමාණයකින් ඉස්සෙන්න ඕනේ. එහෙනම් මම මෙන්න මෙහෙම පොඩි ඉරක් ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. දැන් මේකේ ජලය තියෙන්නේ මේ ජල යූනලයට තෙල් දැම්මාම මේකේ දැන් ජලය තියෙන්නේ මෙන්න මේ මට්ටමට. ඒ වගේ මෙතන තියෙන මට්ටම මෙන්න මේ මට්ටමට. හරි. එතකොට මං ගත්තොත් මම ජල මට්ටම ලකුණු කරන්න. මෙන්න මෙහෙම. ඔන්න ඔහොම ජලය තියෙනවා. හැබැයි මේ තෙල් දැම්මහම තෙල්ගේ මට්ටම අපි දන්නේ නැහැ. අපි හිතමු තෙල් වල උස දීලා තියෙනවා යම් කිසියක් යක්. තෙල් වල උස දීලා තියෙන යම් කිසියක් යක්. අපි බලමු මේ කීයද කියලා. මෙහෙම තමයි දැන් තියෙන්නේ. හොඳට බලන්න මේ රූපය. දැන් ආරම්භයේ තිබ්බේ මෙන්න මෙහෙම xx කියලා. මේ පැත්තට තෙල් දැම්මම මේක x පැත්තකින් පාත් වුණා මේක වෙනවා. හරි. එතකොට තෙල් කඳේ උස 40 සෙන්ටිමීටර. මෙන්න මේ තෙල් කඳේ උස අපිට කියනවා මෙන්න මෙතනලා මෙතනට තෙල් කඳේ උස 40 සෙන්ටිමීටර්. දැන් බලන්න මෙතන ඉඳලා මෙතනට x නම් මේ කැලලත් x නේද? මෙන්න මේ දුර x නම් මේ දුරත් x නේද පුතේ? එහෙනම් මෙතන ඉඳලා මෙතනට මුළු දුර මේක x වලින් පාත් වෙන මෙහෙම x වලින් ඉස්සුණා. එහෙනම් මෙන්න මේ දෙක අතර දුර මෙතන ඉඳලා මෙතනට x මෙතන ඉඳලා මෙතනට x. එහෙමනම් මෙන්න මේ මුළු උස මෙන්න මෙතන ඉඳලා මෙතනට මුළු උස කොච්චරද වෙන්නේ? 2x. පැහැදිලිද? මෙතනලා මෙතනට 40 සෙන්ටිමීටර මෙතනලා මෙතන මුළු උස 2x. පැහැදිලිනේ? right. එතකොට දැන් මම ලක්ෂ දෙකක් තෝරගන්නවා. මේ කරපු වැඩේ බලන් ගන්න මේකේ ද්‍රවය පිරෙලා තිබුණා. මේකට මම දැම්මා තෙල් වර්ගය. තෙල් වර්ගය දාද්දි මෙයා පල්ලෙහාට ඇවිල්ලා මෙයා මෙහෙම ඉස්සෙනවා. මෙයා පල්ලෙහාට ඇවිල්ලා මෙයා මෙහෙම ඉස්සෙනවා. එතකොට මේක ඉස්සිලා මොකද වෙන්නේ? මේ විදිහට මේ දෙන එකට අමිශ්‍රයි. මිශ්‍ර වෙන දෙන්නෙක් නෙමෙයි තෙල් වෙනම තියෙනවා මෙයා මෙහෙම ඉන්නවා. සමහරට මේකේ උස මේට වඩා වැඩි වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ. හරි. හැබැයි මේක මේ පැත්තෙන් x පල්ලෙහාට යද්දි මේ පැත්තෙන් x ඉස්සුණා. ඒ කියන්නේ මේ දෙන්න අතර මුළු දුස 2x. මම තෝරගන්නවා ලක්ෂ දෙකක්. හරි. දැන් මම ගත්තොත් එහෙම. මෙන්න මෙතන. මෙන්න මේ ලක්ෂය ගත්තොත් මේක
වායුගෝලයට නිරාවරණය වෙලා නේද තියෙන්නේ. මෙන්න මෙතන ගත්තොත් මේක වායුගෝලයට නිරාවරණය වෙලා නේද පුතේ තියෙන්නේ. එහෙමනම් මෙතන වායුගෝලයට නිරාවරණය වෙලා නම් මෙන්න මෙයාගේ පීඩනය P බිඳුවයි. ඒ වගේම මේක අනිත් පැත්ත. මේක වායුගෝලයට නිරාවරණය වෙලා මෙතන පීඩනයත් P බිඳුවයි. දැන් ඔබට තේරෙනවා මෙන්න මේ බාහුව තියෙන උස නෙමෙයි මේ බාහුව තියෙන්නේ. හේතුව මේක x ප්‍රමාණයෙන් ගියට මෙතන පිරුණේ x නෙමෙයි. මෙතන පිරලා තියෙන 40 සෙන්ටිමීටර. ඒ කියන්නේ මෙතන දුර වෙනස්. හරි. එතකොට මේ කෑල්ල මෙතන දුර මේ දෙක අතර දුර x, මේ දෙක අතර දුර x. හැබැයි ද්‍රව කඳේ උස x නෙමෙයි. ද්‍රව කඳේ උස 40යි. හරි. එතකොට මෙන්න මේ පෘෂ්ඨය වායුගෝලයට නිරාවරණය වෙලා තියෙනවා. මෙතන හොඳට උඩ වහලා නැහැ. උඩ වායුගෝලයට නිරාවරණය වෙලා තියෙනවා. මේ බාහුව වායුගෝලයට වහලා නැහැ. වායුගෝලයට නිරාවරණය තියෙනවා. එතන අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ ඉරට පල්ලෙහා ලක්ෂයක් මෙහෙම ලකුණු කරනවා. මේ ඉරට පල්ලෙහා ලක්ෂයක් ලකුණු කරනවා. දශමයක් පල්ලෙහායි. හරි. මේ ඉරට දශමයක් පල්ලෙහායි. මේ ඉරට දශමයක් පල්ලෙහායි. හැබැයි මම මේ ලක්ෂ දෙකම තීරුවේ දෙන්නම මෙන්න මේ වතුරේ තියෙන විදිහට. මම මෙන්න මේ ලක්ෂ දෙකම තීරුවේ දෙන්නම ජලයේ තියෙන විදිහට. එතකොට මම මේ ලක්ෂයට කියනවා A ලක්ෂය කියලා. මේ ලක්ෂය B ලක්ෂය. මේ තෙල් ඉවර වෙලා දශමයකට පස්සේ තමයි ඒව ගත්තේ. Aට සම මට්ටමින් තමයි මම B ව ගත්තේ. පැහැදිලිද? මේ ඒව ගත්තේ මේ තෙල් ඉවරලා දශමයක් පල්ලෙහායි B ව ගත්තෙත් එතන. එතකොට A සහ B දෙන්නම ඉන්නේ මොන කලාපේද? ජලයේ ඉන්නේ. මේ A B දෙන්නම ඉන්නේ ජලයේ. හැබැයි ඒකේ උස ගත්තොත් එහෙම තෙල් වලට දශමයයි වැඩි. ඒක නොසලකා හරින්න පුළුවන්. එතකොට A හා B එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකක්. මම මෙතන ගත්තොත් එහෙම පුතාලා මේ මොනවද මේ බලන්න. A හා B ගත්තොත් මෙහි A හා B එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකකි. A හා B කියන දෙන්නම එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකකි. හරි. අපි ගත්තොත් එහෙම මට A ලක්ෂය ගත්තොත් මෙන්න මෙහෙම මේ A ලක්ෂයට උඩින් තියෙන්නේ තෙල්. එතකොට මෙතනට උඩ පීඩනය තියෙනවා වායුගෝලීය පීඩනය. එතන මම ගත්තොත් එහෙම මෙන්න මේ A ලක්ෂය මෙන්න මේ උස 40යි සෙන්ටිමීටර්. මෙන්න මේ තෙල් වල ඝනත්වය අපිට ගැටලුවේ දීලා තිබ්බා 600යි kgm ඍණ 3 කියලා. මෙන්න මේ තෙල් වල ඝනත්වය දීලා තිබ්බා අපිට 600යි kgm ඍණ 3 කියලා. 600යි kgm ඍණ 3 කියලා. එතකොට මට ලියන්න පුළුවන් A ලක්ෂයේ පීඩනය
PA සමානයි වායුගෝලීය පීඩනය ධන මෙන්න මේ P බිඳුව ධන මෙතනලා මෙතන උස 40 බෙදීම 100යි H මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය 600යි ගුරුත්වජ ත්වරණය 10යි කොටින්ම කිව්වොත් මම ගත්තේ PA සමානයි P බිඳුව ධන H rho g මේ ගත්තේ ඇත්තරම P බිඳුව ධන H rho g තමයි අපි ගත්තේ PA සමානයි P බිඳුව ධන H rho g තමයි අපි ගත්තේ එතකොට මට ලියන්න පුළුවන් PA සමානයි P බිඳුව ධන H rho g බිඳුවට බිඳුව කැපුණා බිඳුවට බිඳුව කැපුණා 6 වරක් 4 24යි බිඳු 2යි කියලා PA හරි උතර අපි ගත්තොත් එහෙම මෙන්න මේ PB ගත්තොත් PB ගේ උස 2x වායුගෝලීය පීඩනය P බිඳුව එහෙනම් මෙන්න මේ මුළු උස මේක පිරලා තියෙන්නේ ද්‍රවයෙන් දෙකයි x මෙන්න මේ ලක්ෂය b නම් මීට උඩින් මෙයා වායුගෝලීය පීඩනයේ තියෙනවා එහෙනම් මට ලියන්න පුළුවන් PB සමානයි P බිඳුව ධන මෙයාගේ උස H ඒ කියන්නේ 2x මෙන්න මේ උස 2x ඝනත්වය මේ ඉන්නේ ජලයේ ඝනත්වය 10යි G ගියාගේ 10යි එහෙනම් මට ලියන්න පුළුවන් PB සමානයි P බිඳුව ධන දෙවරක් 1000 2000යි 2010 කියන්නේ 20000යි x එතකොට මම දන්නවා නමුත් අපි A හා B මෙන්න මේ AB කියන ලක්ෂ්‍ය දෙක අපි තෝරාගත්තේ A හා B තෝරාගත්තේ A හා B තෝරාගත්තේ එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ දෙකකි. එමනම් එම නිසා A ලක්ෂයේ පීඩනය සමානයි B ලක්ෂයේ පීඩනය PA සමානයි PB මට ගන්න පුළුවන් PA සමානයි P බිඳුව දාලා මෙතනින් ගන්න පුළුවන් 2400යි PB සමානයි P බිඳුව දාන මෙතනින් 20000යි එතකොට PA ට PB සමාන නිසා සමීකරණේ මෙන්න මේ PA සහ PB දෙන්න මම කිව්වා මෙන්න මේ PA සහ PB මේ දෙන්න එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය ඒ නිසා මෙන්න මේ දෙන්නත් එකිනෙක හා සමාන වෙනවා
මෙයා මෙයාට සමාන මේ PA PBට සමාන නම් මේක මේකට සමාන නම් මෙන්න මේ කොටසට සමාන වෙනවා. මේ PA PBට සමාන නම් මෙන්න මේ කොටසට සමාන විය යුතු වෙනවා. එතන මම ගත්තොත් එහෙම P බිඳුව ධන x සමානයි P බිඳුව ධන 2400යි. එහෙමනම් මේ P බිඳුව මේ පැත්තට අරගෙනවා. P බිඳුව ඍණ P බිඳුව සමානයි ධන 20000යි x සමානයි 2400යි. මේකට මේක සුළු වෙනවා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට මට එනවා 200යි x සමානයි 24යි කියලා. හරස් ගුණන x සමානයි 24 බෙදීම 200යි මීටර කියලා එනවා. එහෙනම් මම 24 200ෙන් බෙදනවා. දශම 1.2යි. x ගියාගෙනවා දශම 1.2යි මීටර. එන x සමානයි 12යි සෙන්ටිමීටර්. හරි. अब බලමු මේ ගාන කොහොමද ආය පාරක් හැදුවේ කියලා මම ඔබට යලිත් එක වතාවක් විස්තර කරගෙන යන්න. හරි. දැන් මම කරපු ටික කියන්නම්. මුලින්ම කරේ දැන් මෙන්න මෙහෙම U නලයක සම මට්ටමින් ද්‍රව තිබ්බා. අපි මේකට තෙල් දැම්මා. තෙල් දැම්මේදී මොකද වෙන්නේ? මේ පැත්ත පාත් වෙනවා, මේ පැත්ත ඉස් වෙනවා. මේ පැත්ත පාත් වෙන විදිහට තමයි මේ පැත්ත ඉස් වෙන්නේ. ඉස්සෙලා මොකද වෙන්නේ? මේ පැත්ත පාස් වෙලා මේ පැත්ත ඉස් වෙනවා. මම මේ පැත්ත හැබැයි මේ තෙල් මට්ටම ගත්තොත් මේ මට්ටමට හෝ මේ මට්ටමට සමානයක් නෑ. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ. එතකොට මම තෝරගත්තා මේ U නලය ගත්තොත් මේක x වලින් ගියා නම් මේක x වලින් ගියා. මෙන්න මේ දෙන්න වෙන් වෙන ස්ථානය මම මෙහෙම ඉරකින් ගහුවොත් මෙතනලා මෙතනට 2x. ඒ කියන්නේ x වලින් පාත් වුණා x වලින් ඉස් වුණා. ඒ කියන්නේ මේ මුළු උස 2x. ඊට පස්සේ දැන් මෙන්න මේ ස්ථානය වායු ගෝලීය පීඩන නිරාවරණය වෙලා මේ ස්ථානය වායු ගෝලීය පීඩන නිරාවරණය වෙලා. මම ලක්ෂ දෙකක් තෝරගත්තා මේ ජල පෘෂ්ඨයෙන්ම. මෙතන මේ ඒ ලක්ෂය ගත මේ වෙන් වෙන ස්ථානයේම ජලයේ පැත්තේ. මේ දෙක වෙන් වෙන්න ඉතාම ආසන්නෙන් ජලයේ පැත්තේ. මේ ඒට සමාන උසකින් ජලය කලාපයෙන් මම බීව තෝරගත්තා. එතකොට එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ දෙකක් ගත්තොත් ඒ දෙනාගේ මොනවද සමාන පුතේ? පීඩන නේ. එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ දෙකක් ගත්තොත් ඒ වගේ මොනවද සමාන වෙන්නේ? පීඩන සමාන වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම A හා B ගේ පීඩන සමානයි. අපි කිව්වා PA කියන්නේ P බිඳුව ධන H rho g. PB කියන්නේ P බිඳුව ධන 2x rho g. මේක H වෙන්නේ 40යි. මං PA ලිව්වා. P බිඳුව ධන මේ උස H 40 මීටර කරා rho 600යි g ගගේ 10යි. PA ට ආව මේ සමීකරණය. PB ට මම ලිව්වා උස 2x P බිඳුව ධන 2x rho g. මම මේ 2x මීටර කරන්න එහෙම ගියේ නෑ. ඇයි හේතුව? උත්තරේ එද්දී ඒක මීටර වෙලායි අපි බලහත්කාරයෙන් ඒ කියන්නේ සෙන්ටිමීටර කියලා දන්නවා නම් ඒක මීටර කරනවා මිසක් එන්න තියෙන උත්තරය මීටර කරන්න එහෙම යන්නේ නෑ. එහෙම අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නෑ. මට එනවා PB සමානයි. එනවා මේ 2x 100ෙන් බෙදුවේ නෑ. P බිඳුව ධන මේ උත්තරේ එනවා. එතකොට මම දන්නවා A හා B තෝරාගත්ත එකම ද්‍රවය එකම මට්ටමේ ලක්ෂ්‍ය දෙකකින්. එතකොට PA සමාන වෙනවා PB ට. එතකොට මේ කැලලට සමාන කරලා මම x ගාගේ හෙව්වා. x ගාගේ හරි. අපි ඊළඟ ගානට එමු බලන්න. ඒකාකාර හරස්කඩකින් යුත් නූල් නලයක
රසදිය අඩංගු කර ඇත. ඉස්සල්ල එක දාලයමු කමිනේ. ඒකාකාර යුනලයක් තියෙනවලු. ඒකාකාර යුනලය. මේකෙම රූප දෙකක් ඇත ගන්නම්. මේ දෙකක මට්ටමෙද බලන්න මම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. දැන් මේ යුනලයකට දාලා තියෙනවලු රසදිය අඩංගු කර ඇත. එක් බාහුවකට 30 සෙන්ටිමීටර ජලය වත් කළ විට. දැන් මේකේ මේ යුනලයේ අඩංගු කරලා තියෙනවලු රසදිය. පිටමු රසදිය තියෙන මට්ටම මේ මට්ටම කියලා. ඔන්න එහෙනම් මම මෙයාට රසදිය දාන්න යනවා. රසදිය මේ ලෙවල් එකේ තියෙනවා. මම ඔන්න රසදිය පුරවලා තියෙනවා. දැන් මෙහෙම රසදිය තියෙනවා. මම මේකට වත් කරනවා ජලය. මේකට මම මෙහෙම ජලය වත් කරනවා. ජලය වත් කරද්දී මම හිතනවා මෙන්න මෙයා මෙන්න මේ පැත්තට x ප්‍රමාණයක් යයි කියලා. එතකොට එහෙම x ප්‍රමාණයක් යනවා නම් මේ පැත්තෙන් ද්‍රවය x ප්‍රමාණයක් ඉස්සෙන්න ඕනේ. මෙයා මෙහෙම x ප්‍රමාණයක් පාත් වෙද්දී මෙයා x ප්‍රමාණයක් ඉස්සෙන්න ඕනේ. ඒක නේද වෙන්න ඕනේ. මේ පැත්තෙන් තල්ලු වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මෙන්න මේ පැත්තේ පාත් වෙන මේ සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර 10 නම් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 50 නම් සෙන්ටිමීටර 50යි. හරි එහෙනම් මම හිතනවා මෙන්න මෙයා x ප්‍රමාණයක් පාත් වුණා කියලා. එහෙනම් මෙයා මේ තිබ්බ මට්ටමේ ඉඳලා x ප්‍රමාණයක් ඉස්සෙනවා. එතකොට මම මෙන්න මේ x මට්ටමින් පොඩි ලයින් එකක් ගහ ගන්නම්. මෙන්න මේ උඩ x මට්ටමිනුත් පොඩි ලයින් එකක් ගහ ගන්නවා. එතකොට මෙන්න මේ පැත්තෙන් මම මේ ද්‍රව්‍ය දාදී මෙයා මෙහෙම x ප්‍රමාණය කියනවා. එතකොට මෙන්න මෙයාගෙන් මෙන්න මේ ද්‍රවය
මේ ජලය වැක්කිරෙනවා මේකටනේ. මේකට වැක්කිරෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? මේක x ප්‍රමාණයක් පාත් වෙලා මේක x ප්‍රමාණයක් ඉස්සුනා කියන්නේ මේ මට්ට මේ තැනට යනවා මේ මට්ට මෙහෙම වෙනවා. මේ x ප්‍රමාණයකින් පාත් වෙලා මෙහෙම x ප්‍රමාණයක ඉස්සුනා. එහෙමනම් මෙන්න එතකොට මෙන්න මේ මුළු උස මෙතනලා මෙතනට x මෙතනලා මෙතනට x කියන්නේ මෙන්න මේ මුළු උස මෙතනලා මෙතනට මුළු උස 2x වෙනවා. අපි හිතමු ඔන්න ජලය වත් වුණා කියලා මේ වගේ මට්ටමකට. ජලය මේ වගේ මට්ටමකට වත් වුණා. එතකොට ජලයේ උස අපි බලමු අපිට කීයක් හරි දීලා තියෙනවද කියලා. මේ ඒකාකාර හරස්කඩිය චූර්ණාලයක රසදිය අඩංගු කර ඇත. එක් බාහුවක 30 සෙන්ටිමීටර් උසට ජලය වත් කළ විට එනම් මේ බාහුවේ 30 සෙන්ටිමීටර් ජලය වත් කරනවා. මෙන්න මේ උස සෙන්ටිමීටර් 30යි. මෙන්න මේ උස සෙන්ටිමීටර් 30යි. එතකොට මෙන්න මේ ජලයේ ඝනත්වය අපි දන්නවා 1000 kgm ඍණ 3 බලමු රසදිය වල ඝනත්වය කීයද දීලා තියෙන කියලා 13600යි. මෙන්න මේ රසදියේ ඝනත්වය දීලා තියෙනවා රෝ රසදිය 13600යි. दाहाई kgm මෙන්න මේ බාහුව වායු ගෝලයට නිරාවරණය වෙලා මෙන්න මේ බාහුවත් වායු ගෝලයට නිරාවරණය වෙලා. දැන් මේ ජලයේ දාපු බාහුවත් වායු ගෝලයට නිරාවරණය වෙලා මෙන්න මෙතන තියෙන මේ බාහුවත් පුතේ වායු ගෝලයට නිරාවරණය වෙලා. එහෙනම් මෙන්න මේ ස්ථාන දෙකම වායු ගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ. එමනම් මෙතන ලියනවා මම P බිඳුවයි. එතකොට අපි ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් දැන් මම ලක්ෂ දෙකක් තෝරනවා. ලක්ෂ දෙක තෝරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ ජලයේ ඉවර වෙනවත් එක්කම මේ ජලයේ ඉවර වෙන මහතේ රසදිය කලාප 1 ලක්ෂයක් සහ මේට සම උසින් රසදිය කලාපයම ලක්ෂයක්. මේ රසදිය කලාපයේ ගන්න පුළුවන් ඉහළම ලක්ෂයයි ඊට සමාන්තරව මේ ඊට සමානව උසකින් සම උසකින් අනෙත් බාහුවේ ගන්න පුළුවන් ලක්ෂයකුයි මම තෝරනවා. නේ මෙයාගේ උපරිම ලක්ෂයකුයි ඊට සමානව එහා පැත්තේ ගන්න පුළුවන් ලක්ෂයකුයි දෙක තෝරනවා. එතකොට මේ මම මේ ලක්ෂ දෙකම තෝරා තියෙන්නේ රසදිය කලාපේ.
හැබැයි මේකේ උඩරිම තැන. ඒ කියන්නේ මෙතන දශමයක් ගියා නම් මීට වැඩිය දශමයක් ගියා නම් පුතේ මොකද්ද වෙන්නේ? මෙයා ජල කලාපයට යනවා. එතකොට මම මේ එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය තේරුවේ. මේ ලක්ෂ්‍යය ඒ ලක්ෂ්‍යය. මෙන්න මේ ලක්ෂ්‍යය B ලක්ෂ්‍යය. මේ ලක්ෂ්‍යය ඒ ලක්ෂ්‍යය. මේ ලක්ෂ්‍යය B ලක්ෂ්‍යය. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ A ලක්ෂ්‍යයේ B ලක්ෂ්‍යයයි දෙන්නා ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ A ලක්ෂ්‍යයයි B ලක්ෂ්‍යයයි මම ගත්තේ එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය. මම A හා B ලක්ෂ්‍ය දෙක රසදී එකම මට්ටමේ ලක්ෂ්‍ය වන අතර ඒ ලක්ෂ්‍ය ජලයට මායිම්ව පිහිටා ඇත. ඒ ලක්ෂ්‍ය ජලයට මායිම්ව පිහිටා ඇත. පැහැදිලිද? right. එහෙම තමයි වෙන්නේ. එහෙනම් මේ A ගේ B ගේ පීඩන මොකද වෙන්නේ? මේ A ගේ පීඩනයි B ගේ පීඩන මේ එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය. මේ මම මේ වතුර ඉවරනවත් එක්කම තමයි මේ ලක්ෂ්‍ය දෙක තෝරාගත්තේ. එහෙනම් A ගේ B ගේ පීඩන මොකද වෙන්නේ? සමාන. එහෙනම් PA සමානයි PB වෙන්න ඕනේ. PA සමානයි PB විය යුතුයි. හරි. අපි බලමු දැන් PA හොයන්න. මෙතන සෙන්ටිමීටර් 30යි ජලයේ තියෙන්නේ. ඕනනම් මේ කඳම් මෙහෙමම ගන්න පුළුවන් කොපි කරලා ගන්න උත්සාහ කරමු. මේ උස S සමානයි 2x. PA සමානයි P බිඳුව දන PA සමානයි P බිඳුව දන මේ උස H කියන්නේ H මෙයාගේ ඝනත්වය ජලයේ ඝනත්වය 10යි G ගියගේ 10යි.
h කියගේ 30 සෙන්ටිමීටර් මීටර් කරා මේක වායුගෝලයට නිරාවරණ නිසා p බිඳුව දාන h කියගේ 30යි ρ කියගේ 1000යි g කියගේ 10යි මේක කැපුණා මේකට මේක කැපුණා දැන් මට ලියන්න පුළුවන් pa සමානයි p බිඳුව දාන 3000යි pa pb සමානයි p බිඳුව ධන උස 2x රෝගයාගේ 13600යි මෙතන රසදිය ඝනත්වය 13600යි 10යි p බිඳුව දාන අපිට ගන්න පුළුවන් දෙක වැඩි කිරීම 13600 වැඩි කිරීම 272.3 පුතේ මේ A හා B කියන දෙන්න අපි දන්නවා එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂණ. මෙන්න මේ A හා B කියන දෙන්න ගත්තොත් මේ දෙන්න පුතේ එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂණ. එතකොට මේ A හා B කියන දෙන්න ගත්තොත් එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂණ නම් මේ දෙන්න තෝරාගත්තේ මම පීඩන සමාන වෙන්න. එහෙමනම් මේ මම කිව්වා A හා B රසදී එකම මට්ටමේ එකම මායිම පිහිටි ලක්ෂ ඒක නිසා මේ දෙක පීඩන සමානයි. එහෙමනම් මට ලියන්න පුළුවන් PA සමානයි PB මම මෙන්න මේ සමීකරණය ගන්නවා PA සමානයි P බිඳුව ධන 3000යි PB සමානයි P බිඳුව ධන 272යි බිඳු 3 එතන මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි ලියනවා P බිඳුව ධන 272යි බිඳු 3 සමානයි P බිඳුව ධන 3000 එතකොට මෙතන එන්න ඕනේ x අකුරක් නේ මෙතන එන්න ඕනේ x අකුරක් මේ x අකුර මත උනානේ අපිට මෙතනට මේ x අකුර එන්නේ 272යි x මේ බිඳුව මේ බිඳුව මේ පැත්තට නෝ p බිඳුව රින p බිඳුව සමානයි ධන 272යි බිඳු 3 x සමානයි 3000යි මේකට මේක කැපුණා බිඳුව බිඳුවට බිඳුව 272යි x සමානයි 3 හරස් ගුණන x සමානයි 3 බෙදීම 272යි 3 බෙදලා බලමු 272කින්
අපිට එනවා 0.011 මීටර් කියලා x. එහෙනම් මේක සෙන්ටිමීටර කරොත් x ගියගේ මම සෙන්ටිමීටර කරොත් 0.011 වැඩි කරනවා 100ෙන් දශම ස්ථාන 1.1 සෙන්ටිමීටර 1.1 සෙන්ටිමීටර x ගියාගේ. එතකොට ද්‍රව කඳන් අතර උසාහරණය x ගියාගේ ආවේ 1.1 සෙන්ටිමීටර. මේ පැත්ත 30 සෙන්ටිමීටර. අපි ගත්තොත් මෙහෙම ගමු. මෙතන 30 සෙන්ටිමීටර. මෙන්න මේ නිල් උස 30 සෙන්ටිමීටර. x ගියාගේ ආවේ 1.1ලු. මේ වගේ කෑලි දෙකක් තිබිලා තියෙනවා. 1.1 කෑලි දෙකක්. ඒ කියන්නේ මේ දෙන්නගේ අක්ෂය මේක නම් මෙතනලා මෙතන තිබිලා තියෙනවා 30 සෙන්ටිමීටර. හරි. මේක 2යි. ඒතර අපි ගත්තොත් මේ දෙන අතර වෙනස මේ වෙනස x කියන්නේ 1.1 සෙන්ටිමීටර නම් ඒ වගේ දෙකක් කියන්නේ 2.2 සෙන්ටිමීටර. ඒ කියන්නේ මෙන්න මේ උස වෙන්නේ 2.2 සෙන්ටිමීටර. එහෙනම් මෙන්න මේ y යගේ මේ දෙක අතර වෙනස වෙන්නේ බාහුව දෙක අතර මෙන්න මේ බාහුව දෙක අතර වෙනස වෙන්නේ පුතේ කීයද? මම 30න් අඩු කරන්න ඕනේ 2.2ක්. ඒ කියන්නේ 27.8 සෙන්ටිමීටර නවා බාහුව දෙක අතර උසෙහි වෙනස. බාහුව දෙක අතර උසෙහි වෙනස නවා 2.2. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති. දරුවනේ එහෙනම් මම හිතනවා ඔබට මේ U9 හා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබුණා. අපි තවදුරටත් දවස් 30 ගැටළු සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.